නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ධම්මං චරාමන මුසාභනාම පාපානි කම්මානි විවජ්ජයාම අනරියං පරිවජ්ජේ මුසම්බං තස්මාහි අම්හං දහරානමියරේති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝතර බුද්ධ රාජ්‍යයට පැමිණ අවුරුද්දක් පිරුණු වෙසක් පුර 15ක් පොහෝ දවසේදී කපිලවස්තුපුර නුවරට 20000ක් මහරහතන් වහන්සේ සමග වැඩම කරවන්න යෙදුණා. කේමක කියන ශාක්‍ය රජුරුවන්ගේ නිග්‍රෝධ උයන බුදුපාමොක් සංගරුවනට පූජා කරනු ලැබුණා. එදවස්සිදී තථාගතයන් වහන්සේ මව්පස ඥාති කුල 80000ක්, පියපස ඥාති කුල 80000ක් දෙනාට බුදු මහිමේ දක්වමින් අහස පුරා රැස් වූ දෙවි දේවතා බමුණට මඟඵල නිවන් සුව සලසා දෙනු පිණිසත් යමා මහ පෙළහැර පාණ්ඩ යෙදුණා. ඔය සිදුවීම ආශ්චර්යජනක සිදුවීමක්. මහ ජනතා මැද්දේ මුලින්ම යමා මහ පෙළහැර පෑම සිදුවන්නේ ඔය දවසේදී. හරියට වෙසක් පුර 15ක් පොහෝ දවසේ බුදු වීමෙන් අවුරුද්දක් පිරුණු දවසේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කීපයයි තිබුණේ. එයින් පළමුවෙනි අවස්ථාව බුදු වීමෙන් දෙවෙනි සතියේදී බෝධීන් වහන්සේටත් වජ්‍රාසනයටත් අනිමිසලෝචන පූජා කරන වෙලාවේ දෙවි දේවතාවෝ හිතලා තියෙනවා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තාම බුද්ධත්වයේ ලබාගෙන නැද්ද? අයි මේ වජ්‍රාසනයේ දෙසත් බෝධි වෘක්ෂයේ දෙසත් බලාන ඉන්නේ කියලා හිතක් පහළ වුණා. ඒ අයගේ සැකේ දුරු කරනු පිණිස බෝධි මණ්ඩලයේ අහසට පැන නැගී රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් මවා යමා මහ පෙළහැර පාණ්ඩ යෙදුණා. ඒක මිනිස්යන්ට දකින්න ලැබුණේ නැහැ, දෙවියන් බ්‍රහ්මයන් පමණයි දැක්කේ. මිනිස්යන්ට දැක ගැනීමට සැලසුනේ මේ කපිලවස්තු නුවරදී පැවැත් වූ යමා මහ පෙළහැර පෑමයි. තවත් අවස්ථාවක් තිබුණා. ඒ කියන්නේ බුදු වීමෙන් 7 වෙනි අවුරුද්දේ 7 වෙනි අවුරුද්දේ ඇසළ පොය දවසේදී තීර්ථකයන්ගේ මාන මර්ධනය පිණිස සවැත් නුවර ගණ්ඩම්බ වෘක්ෂ මූලයේදී විශාල සංඛ්‍යාවක් ජනකාව රැස් වී සිටි අවස්ථාවේ අහසට පැන නැගී රුවන් සක්මනක් මවා නිර්මිත බුදුරුවක් දෙමවා ආශ්චර්ය ජනක යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී 20 කෝටියක් දෙනා මඟඵල නිවන් සුව සාක්ෂාත් කළා. තවත් අවස්ථාවක් තමයි පාටික සමාගමය. පාටික සමාගමේදී යමා මහ පෙළහැර පෑම නිසා 14 කෝටියක් තරම් විශාල පිරිසක් මඟඵල නිවන් සුව අවබෝධ කරගත්තා. තවත් අවස්ථාවක් තමයි ශ්‍රී ලංකාවේ. පරිනිර්වාණයෙන් පසුව අවුරුදු 306ක් පමණ කාලයේදී රුවන්වැලි චෛත්‍යරාජයන් වහන්සේ තුල ද්‍රෝණියක් සරුවක්ඥ ධාතුන් වහන්සේ වඩා හිඳුවන දවසේදී බුද්ධාදිෂ්ඨාන බලයෙන් නිර්මිත බුදුරුවක් මැවි ධාතුන් වහන්සේලාගෙන් අහසට පැන නැගී යමා මහ පෙළහැර පෑම සිද්ධ වුණා. ඒ දවසේදී දෙවියන් බ්‍රහ්මයන් මිනිසයන් ගිහියන් පැවිද්දන් අතරට 12 කෝටියක් දෙන සිව් පිළිසිමියා ඥානලාභීව අරිහත්ත්වේ සාක්ෂාත් කළා. මේ වාගේ යමා මහ පෙළහැර පෑම අවස්ථා කීපයක් සිද්ධ වුණා බුද්ධ චරිතේ. එදා තථාගතයන් වහන්සේගේ යමක මහා ප්‍රාත්‍යහාරිය දැකීමෙන් ඥාති දෙපිරිසම බිම දිගා වෙලා තෙරුවන් සරණ ගියා. ඒ වගේම එදා තථාගතයන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් පොකුරු වැහි වැහැලා ඥාතීන්ට සිහිසං ලබා දුන්නා. පුදුමාකාර පෘථිවි කම්පා සිද්ධ වුණා.
පසු දින උදෑසන තථාගතයන් වහන්සේ සපිරිවරින් අතීත බුදුවරයන් වහන්සේලා අනෝ යමින් දෙපිළිවෙලින් පිළිසුඟා වැඩියා. යසෝදරා දේවීන් වහන්සේ මාලිගාවේ මතුමහන් පෙළාවේ ඉඳලා ඈත තියා දැක්කා මේ පින්දපාතේ හැසිරෙන හැටි. ඒ රජුරවන්න දැන් දුන්න දේවයන් පියාණන් වහන්සේ බලන්නේ ඔබතුමාගේ පුත්‍ර රත්නයේ සග්ගව රජ විලාසයෙන් මේ රටේ සංසිවිකාව එවාගේම අශ්ව රථවල සක්‍ර දේවේන්ද්‍ර විලාසින් හැසිරීලා අද මේ පාත්‍රයක් කරන් පිරිසුඟා යනවා පේනවාද ඔබට ගෞරවයක්ද මේ කියලා. ඒ රජුරෝ ඇඳිවත අදිමින්ම වේගෙන් කලබලෙන් ගිහිල්ලා කිව්වානේ ස්වාමීනි මගේ පරම්පරාවේ මහා සම්මත රජතුමාට කිසිම රජ කෙනෙක් රජකුමරෙක් පිරිසුඟා ජීවත් වෙලා නැහැ ස්වාමීනි මේක මට මහා නින්දාවක්. මහරජතුමනි ඔබේ පෙළපෙත ඔබේ වංශය ඔක්කාක රාජ වංශය ශාක්‍ය වංශය මේ පිටුසිඟායාමේ වංශය ආර්ය වංශය බුද්ධ වංශය මේක තමුන්නාංශයට කිසිදු නින්දාවක් නොවේ කියලා පින්දපාත චර්යාවේ ආනිසංස ප්‍රයෝජනීය වටිනාකම පාදා දෙමින් ගාථා දෙකකින් ධර්ම දේශනා කළා. උත්තිත්තේ නප්පමජ්ජය ධම්මං සුචරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ ධම්මං චරේ සුචරිතං නතං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම්හිතේ කියලා මේ දේශනේ කෙරෙනකොටම රජතුමාගේ සිතේ ඇතිවෙච්ච චිත්ත ප්‍රසාදයයි චිත්ත සමාධියයි නිමිත්තෙන් ඒ අතුරු වීතියේදීම සෝවාන් මඟඵල නිවන් අවබෝධ කළා. ඒ මොහොතේ ආරාධනා කොට සිය නිවසට වැඩම කරවගත් බුදුපාමොක් 20000ක් රහතන් වහන්සේ ප්‍රණීතව පින්දපාත දානේ පිරිනම බණ ඇසුවා. එතෙන්දී ඇසූ දේශනාවෙන් පිය රජුරු සකදාගාමි මාර්ගඵල නිවන් අවබෝධ කළා. ඊළඟ දවසේ තවත් ආශ්චර්ය සිදුවීමක්. නන්ද කුමාරයන් වහන්සේ ශක්විති රාජ්‍ය වෙන්න උපන් මහා පින්වත් උත්තමයේ එදවසේදී ඔටුනු පැලඳීමේ මංගලයක් විවාහ මංගලයක් අලුත් මාලිගාවට ගෙවදීමේ මංගලයක් තුනම යෙදී තියදී තථාගතයන් වහන්සේ සිය කැමැත්තෙන් ගම් වළඳලා පිටත් වෙන වෙලාවේ පාත්‍රය දුන්න අතර මේක ගන්නයි කියලා. ඉතින් මේ නන්ද කුමාරයා දැන් ඉතින් රාජ්‍යයටපත් වෙන්න ඔන්න මෙන්න වෙලාවේ පාත්‍රය අරන් පස්සෙන් යනවා. විවාහපත් වෙන්නේ හිටියේ ජනපද කල්යාණී මාලිගාවේ මතුමහන්තලා ඉඳලා කියනවා ආර්ය පුත්‍රයන් වහන්සේ ඉක්මනින් එන්න කියලා. ඕකත් හිතේ තදින් වැදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ නන්ද තමන්ගේම සුළු පෑණියන්ගේ පුතුණුවන් වෙන මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේගේ පුතුණුවන් වෙන නන්ද කුමාරයා එක්කරගෙන ගිහිල්ලා මහාන කෙරෙව්වා. හැබැයි පසු කාලයක ආවාද කරලා උන්වහන්සේ අරිහත්ත්වයටම පැමිණෙව්වා. ඔය සිද්ධිය වුණේ කපිලවස්තුවට වැඩම කරවලා දෙවෙනි දවසේ. ඊළඟට දෙවෙනි දවසේ කියන්නේ වෙසක් පොයේ ගිහිල්ලා දියවක දවසේ. හත්වෙනි දවසේ තවත් ආචාර්ය සිද්ධියක් වුණා. ඒ කියන්නේ යසෝදරා දේවීන් වහන්සේ තමන්ගේ පුත්‍ර රත්නයේ වෙන රාහුල භද්‍ර කුමාරයා සරුවාභරණේ සරසලා උගන්වුවා දරුව ඔබේ පියා තමයි අර වීතිය වඩින්නේ. ඔබේ පියාගේ මේ විදිහට ශරීර ලක්ෂණ තියෙන්නේ කියලා නරසිංහ ගාථා කියලා දරුවා උනන්දු කෙරෙව්වා. ඔබේ පියා සතු සතරමා නිදානයක් තිබුණා. ඒ සියල්ල ඔබට හිමි වෙනවා දායාද වශයෙන්. ඔබ ඉදිරියේදී ශක්විති රජ වෙනවා. එනිසා මේ දායාද වස්තුව ඉක්මනින් ලබාගෙන ඉන්නයි කියලා මේ දරුවා භාග්‍යවතුන් වහන්සේ වෙතට යවුවා. දන් වළඳලා බණ කියලා පිටත් වෙන වෙලාවේ මේ දරුවා මාලිගාවෙන් බැහැලා තථාගතයන් වහන්සේගේ ඇඟිල්ල එල්ලුණා. සුඛාතේ සමන ඡායා කියලා ස්වාමීන් වහන්සේගේ හේවණල්ල හරි සනීපයි කියමින් සුරතල්බත් දොඩමින් ඒ අනුවම ගියා. මට දායාද දෙන්න මම ශක්විති රජ වෙනවා පියාණන් වහන්සේ මට දායාද දෙන්න කියා ඉල්ලමින් ගියා. භාග්‍යතුන් වහන්සේ වචනයක් කතා නොකොට
නිග්‍රෝධාරාමයට පැමිණ සරියුත් මොග්ගලන් දෙනමට බාර කළා. මෙන්න මේ රාහුල භද්‍ර නම රාහුල භද්‍ර කුමාරයා මගේ දායාද වස්තු ඉල්ලනවා. මගේ ආර්ය දායාදේ දෙන්න ඉසකෙස් බාලා කසාවත් හැඳ පෙරවලා සාමණේර පැවිද්ද දෙන්නයි කියලා විධාන කළා. සරියුත් මොග්ගලන් දෙනම වහන්සේ මේ රාහුල භද්‍ර කුමාරයා පැවිදි කෙරෙව්වා. මේ තමයි පළමුවෙන් බුදු සසුනේ සාමණේර පැවිද්ද. එතෙක්ම බුදු සසුනේ අවුරුද්දක් පැවතුනේ උපසම්පදා කරවීමෙන්මයි පැවිදි වීම පිහිටන්නේ. තිසරණේ පිහිටීමෙන් උපසම්පදාම පිහිටනවා එතෙක්. ඒ දවසෙන් පස්සේ තිසරණගත උපසම්පදාව ප්‍රතික්ෂේප කරලයි සාමණේර පැවිද්ද අනුදැන වදාළේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ උදෙසා. බුද්ධ ශාසනයේ ශික්ෂාකාමීන්ගෙන් අගතන්පත් වුණේ මේ රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේ. වයස 7 දී පැවිදි වුණා. වයස 16 දී පමණ චූල රාහුල වාද සූත්‍රයේ ඇසලා අන්දවනයේදී කෝටි ලක්ෂයක් දෙවිබඹ සමග සෞඛලස්නසා මහා රහත් භාවයට පත් වුණා. එදවසේදී අසංකේය පිරිස සෝවාන් මඟඵල නිවන් ආબોධ කළා. ඔය සිදුවීම තථාගතයන් වහන්සේ කපිලවස්තු නුවරට වැඩම කළ අත්වෙනි දවසේදී. එදා හැන්දෑවේ සුද්ධෝදන මහ රජුගේ දුවගෙන ආවා විහාරස්ථානයට. ඇවිල්ලා වැඳලා කිව්වා බගෑපත්ත ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සක්විති රජ වෙනවා දකින්න මට ලොකු ආසාවක් තිබුණා. ඒක මට අහිමි වුණා. ඔබ වහන්සේගේ සොහොයුරු නන්ද කුමාරයා සක්විති රජ වෙනවා දකින්න මම බොහෝම කැමැත්තෙන් හිටියා. ඒකත් මට දැන් අහිමි වුණා. මට සැනසෙන්නේ හිටියේ මේ රාහුල කුමාරයා විතරයි. මගේ පැතුමක් තිබුණා මගේ ජීවිත කාලය තුලදී මේ මගේ මොනුබුරා සක්විති රජ වෙලා සිවුරංග සෙනගේ පිරවරාගෙන අහසේ හැසිරෙනවා දකින්න ලැබේවා කියලා. අනේ ස්වාමීනි ඒ දරුවත් මහාන කරගත්තා. දැන් ඒකෙන් මට ලොකුම පාඩුවක් වුණා ස්වාමීනි. ස්වාමීනි මේ දරුවන් ගැන දෙමව්පියන්ගේ වැඩිහිටියන්ගේ సంతානෙහි සිවි සම්මස්නාර ඇට මිදුළු දක්වා දරු සෙනහස විනිවිද ගිහින් තියෙනවා පැතිරීගෙන ගිහින් තියෙනවා. ඒ නිසා ස්වාමීනි මින් මත්තේ දරුවෙකු සසොන්ගත කරනසේක් නම් දෙමව්පියන්ගේ වරම් ඇතුවම කළ මැනව කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. එදා සිකපදයක් පනවන්න යෙදුණා. අවසර නැතුව දරුවෙකු පැවිදි නොකළ යුතුයි කියලා. මේ සිදුවීම උනේ 7 වෙනි දවසේදී. 8 වෙනි දවසේදී අනුපිළිවෙලින් දිනපතාම රජවාසලේ බුදුපාමොක් 20000 සංඝරත්න මහා දාන පිරිනැමුවා. 8 වෙනි දවසේත් ඔය වගේම සිද්ධියක් වුණා. ඒ දවසේ තමයි මා මේ මාතෘකා කළ ගාථාව ඇතුළු මහා ධර්මපාල ජාතක දේශනේ පවත්වන්න යෙදුණි. එදවසේදී දන් වළඳලා අවසානයේදී ධර්ම දේශනාවට ප්‍රථමයෙන් රජතුමා සමීපයට ඇවිල්ලා වැඳලා තමන්ගේ විශේෂ කාරණයක් මතක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උපන්න දවසේ අසිත කාලදේවල තාපසතුමාගෙන් මට දැනගන්න ලැබුණ ලෝතුරා බුදු වෙන බව. එදා මම ඔබ වහන්සේගේ පතුල් වැඳ පළමු වරට. ඔබ වහන්සේ ඉපදී 5 වෙනි දවසේ නම් තබන උත්සවයේදී 108 දෙනෙක් බ්‍රාහ්මණ පරිවරයන් ගෙන්නන ලක්ෂණ පරීක්ෂා කළා. 7 දෙනෙක් කියා හිටියා සක්විති රජ වෙනවා ගිහි වෙ හිටියොත් පැවිදි වුණොත් ලෝතුරා බුදු වෙනවා කියලා. එක නමක් එකතාමේ පඬිවරයෙක් පමණ කියා හිටියේ ගෝවාස ලෝතුරා බුදු වෙනවාමයි සක්විති වන්නේ නැහැ කියලා. එසේ නමුත් මගේ බලාපොරොත්තු තිබුණ සක්විති රාජ්‍යයට පත් වෙන හැටි දකින්න. එවැගේම ඔබ වහන්සේ ඉපදලා 5 වෙනි මාසේ වක්මඟුල් උළෙලේදී දමගස් සෙවණේදී බද්ද පාරියංකයෙන් යුතුව සමාපත්තියේ සමයදී හිටිය ආකාරය දැකලා මන් දෙවෙනි වරටත් ඔබ වහන්සේගේ පතුල් වැන්දා. ඔය අතර ඔබ වහන්සේ වයස 29 දී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වුණා. පැවිදිච්ච දවසේ පටන් මම තොරතුරු විමසමින් හිටියා. ඔය අතර දවසක ස්වාමීනි දේවතාවෙක් ඇවිල්ලා මට කියනවා රාත්‍රී ඉඳන කාමරයේ බබළුවාගෙන ඇවිල්ලා මහරජතුමනි තමුන්වහන්සේගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයා අපවත් වුණා කියලා. මම ඇහැවා පිර අපවත් වෙලා මේ බුදු වෙලාද අපවත් උනේ නැත බුදු වෙන්න වීරිය කරද්දී. එහෙනම් මගේ පුත්‍ර වෙන කවදාකවත්ම බුදු නොවි අලුරේ කරන්නේ නැහැ කියලා මම දේවතාවට මගේ විශ්වාසය කියා හිටියා.
ආපසු ඒ දේවතාවා ගිහිල්ලා ආයසරයක් පණිවිඩයගෙන ආව නැතම රජ අපවත් වෙලා නැහැ සිහියෙන් ඉන්නවා කියලා. ඒ මොකද බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදී අප්පානක ධ්‍යාන කියලා භාවනා ක්‍රමයක් කළා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකන් සිදුරු වහගෙන නාසිකා සිදුරු වහගෙන කට තද කරගෙන හුස්ම රඳවා ගන්නවා. හුස්ම රඳවාගෙන ඉන්න වෙලාවේ දැන් ශරීරයේ ඇටසැකිල්ලක් වගේම කුස නිසාම ක්ලාන්ත වෙලා වැටෙනවා. බලන්න ඉන්න කෙනෙකුට පේන්නේ අපවත් වුණා කියලා. කොහොම වාර කීපයක් සිද්ධ වුණා. ඉතින් මේ රජුරෝ කියනවා ස්වාමීනි එහෙම වාර කීපයක්ම දේවතාවා ඇවිල්ලා ඔබ වාසේ අපවත් වුණා කිව්වට මම බාරගත්තේ නෑ. නැවතත් ඒ දේවතාවා ඇවිල්ලා කිව්වේ අපවත් වෙලා නෑ තාම සිහියෙන් ඉන්නවා කියලා. ස්වාමීනි මේ මගේ පිළිගැනීම අද මට සාර්ථකව දෙනකින් දැක් ගන්න ලැබුණා. ඔබ වහන්සේ සක්විති රජ වෙලා සිවුරංග සෙනඟ පිරවරාගෙන ගගනතලයේ රුවන් සක්මනක් මම යමා මහ පෙළාර පාන මේ කියන්නේ සක්‍රුවණී ආනුභාවයෙන් අහසේ සිසාර ඇවිදින හැටි දකින්න මට ලැබෙනවා නම් ලොකු සතුටක් ගිහි කෙනෙක් හැටියට. නමුත් ස්වාමීන් වහන්සේ දැන් මේ කසාවතක් හැඳ පෙරවාගෙන සවනග්ගන බුදුරැස් වේදන ශ්‍රී දේහයක් ඇතිව දුටු වන්නේ ලෝවේ ලෝතුරා සම්පත් බෙදා දෙමින් කරන ධර්ම සේවය ගැන මම අතිශයින්ම පිය කෙනෙක් හැටියට සැනසෙනවා ස්වාමීනි කියලා තමන්ගේ බලවත් ප්‍රසාදේ කියා හිටියා. ඒ නාමයේ ශරුවක්යන් වහන්සේගේ බුදු ඇසට පෙනී ගින් තිබුණා ඒ රජතුමාට අනාගාමී වීම තරම් නුවණ මුහු කරවා තියෙන බව. ඒ නිමිත්තෙන් තමයි මේ දේශනේ පැවැත්වුවේ. ශරුවක්යන් වහන්සේ වදාලා පිය රජුරුවනි අද මේ ජීවිතයේදී ඔබ නුවණ මුහු කරවා ගිය අවස්ථාවේදී මා වැනි කෙනෙක් පුතුණු කෙනෙක් ගැන විශ්වාසය තැබීම පුදුමයක් නෙමෙයි. ඔබ මා උපන් දවසේම තේරුම් අරන් තිබුණා නේද ලෝතුරා බුදු වෙනවා කියලා. ඒ තරම් අනාගතයක් ගැන බලාපොරොත්තු වෙන්නේ ඔබ මා ගැන විශ්වාසය තැබීම පුදුමයක් නෙමෙයි. මේක පෙර නුවණ නොමේරුව ආත්මවලදීත් මා ගැන විශ්වාසය තබලා තියෙනවානේ කිව්වා. මහරජුරු කිව්වා ස්වාමිනී කොයි අවස්ථාවකද මට ඒක දැනගන්න ඕනේ. ඒලාවේදී සරුවක්ඥන් වහන්සේ පූර්ව චරිතයක් විදහා පාමින් ලස්සන දේශනාවක් කළා. මහරජතුමනි පෙර ජාතියක මේ බරණැස් නුවරට සමීපේ ධර්මපාල කියලා ගමක් තිබුණා. මේ ධර්මපාල ගම ඒ නමින් හැඳින්වෙන්නේ ධර්මපාල පෙළපත නිසායි. ඒ ධර්මපාල පෙළපතේ සීලම දෙනා ධර්මයට අනුව ජීවත් වුණා. ඒ කියන්නේ ඒ පෙළපතේ ප්‍රභු නිවසේම තථාගතයන් වහන්සේත් උත්පත්තිය ලැබුවා. ඒ බ්‍රාහ්මණ කුමරුටත් නම ලැබුණේ ධර්මපාලකී. ඒ මුළු ගමේ සීලම දෙනා පස්පවෙන් වැළකීලා දස අකුසලෙන් වැළකීලා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙනවා. ඒ ගමේ කිසිම කෙනෙක් කුරු භූමියක් තරම්වත් නැසි මඳුරේක තරම්වත් ප්‍රාණඝාතයක් කරන්නෙම නැහැ. අන්සතෝ නූල් පටක් දර තරම් දෙයක්වත් සොරකමකින් ගන්නෙ නැහැ. මිත්‍යාචාරයක් ගැන හිතක්වත් නැහැ. බොරුවක් කියන්නේ නැහැ. මද්යපානයක් කරන්නේ නැහැ. කේලම් බසක් කියන්නෙම නැහැ. පරසුබස් කියන්නේත් නැහැ. හිස් වචන කියන්නේත් නැහැ. අනුන්ගේ දේට ආසා කරන්නේත් නැහැ. ක්‍රෝධ ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. මිසතුටු ගන්නෙත් නැහැ. ඔය දස කුසලෙන් වැළකීලා දස කුසලයට අනුවම ඒ මුළු ගමේ සියලු දෙනාම ජීවත් වුණා. ඒ අතරේ මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ වයස 16 වෙනතුරු මව්පියන්ගේ හේවණියම මූලික අධ්‍යාපනය ලැබුවා. වයස 16න් පසුව බරණැස් නුවර දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත මේ ධර්මපාල කුමාරයා බාර දුන්නා. මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ශිෂ්‍ය පන්තිවල ඉතියා 500ක් පමණ කුමාරවරු, බ්‍රාහ්මණ කුමාරවරු, රාජ කුමාරවරු, নানা විදම උසස් පන්තියේ අය. ඒ හැම දෙනාට වඩා බොහෝම දක්ෂ ලෙස ගුරුවරයාගේ සිත දිනාගෙන මේ ධර්මපාල කුමාරයා ඉගෙනීමේ යෙදුණා. හැම දිනම මේ ධර්මපාල කුමාරයා ගැන පුදුම විශ්වාසයක්, ගෞරවයක් පැවැත්තුවා. ඒ තරම් දක්ෂ, ඒ තරම් සුවිනීත, ඒ වගේම බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති උතුමෙක් නිසා. ඒ අතරේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේගේ ජේෂ්ඨ පුත්‍රයා හදිසියේදී කලුරිය කළා. මේ කලුරිය කිරීම ගැන මුළු මහත්
ගුරු මඬුල්ලයි සිසු පිරිසයි නෑදෑ පිරිසයි හඬා වැළපුණා. මේ ධර්මපාල කුමාරයා පමණක් හඬමින් වැළපෙමින් ගත කරේ නෑ, කඳුලක්වත් වැගුරුවේ නෑ. හැබැයි ඒ කටයුතු වලදී ඒ අවසාන කටයුතු ආදාන කටයුතු හැම එකකදීම පෙරමුණගෙන සහාය දෙමින් වැඩ කරා. නමුත් කිසිම වෙලාවක ඇඳීමක් ඇදිවේ නැහැ. මේ කණි ශිෂ්‍යයන්ද විමුක්තියකට හේතු වුණා. ඒ ආදාන කටයුතු කොම අවසන් කළා. නැත සාකච්ඡා කරන වෙලාවේ සසු ශිෂ්‍ය පිරිස අහලා තියෙනවා ධර්මපාල කුමාරයාගෙන්, මිත්‍රයේ ධර්මපාලය අපේ ගුරු පියාණන් වහන්සේගේ දෙටු පුතාණන්ගේ අභාවයෙන් අපි කවුරුත් හැඳුනා වැළපුණා. නමුත් තමුන්නාසයයි ඇඬුවේ නැත්තේ, වැළපුණේ නැත්තේ. තමුන්නාසයක අමනාපයක් තිබුණාද? නෑ, මට බොහෝම ප්‍රියයි මනාපයි මගේ ගුරු පියාණන්ගේ පුතණුවෝ. මම ඇඬුවේ නැත්තේ මේක අකල් මරණයක්, මේක අයුතු මරණයක් මේ කියලා. ඇයි මිත්‍ර ධර්මපාලයේ මරණයට වයස නියමයක් නෑ නේද? ඔව්. සීල ශාස්ත්‍ර අගණිත බව මම දන්නවා. නමුත් අපේ ගමේ නම් මේ වාගේ අකල් මරණයක් අහන්න නැහැ. අපේ ගමේ සීලොම දෙනාම නියම පරමාශය ඉඳලා තමයි පරලෝ යන්නේ. ඒ නිසා මේක අයුතු මරණයක්, ඒ නිසා මම කනගාටු වෙන්නේ නැහැ කිව්වා. මේ කතාව දිසාපාමොක් ආචාර්යවරයා දක්වා ගියා. දිසාපාමොක් ආචාර්යවරයා බොහොම බුද්ධිමත් කෙනෙක් නිසා මේ ගැන කල්පනා කළා, මෙහි අභ්‍යන්තරේ සොයා බලන්න ඕනේ කියලා. ටික දවසකින් පස්සේ තමන්ගේ සුළු අතවැසියෙකුත් එක්ක ශිෂ්‍ය පන්ති වලට වැඩ බාර දීලා ගියා මේ ධර්මපාල ගම බලා ගන්න. ඒ අනකොට පිට්ටනියක තිබුණ එළුවෙකුගේ කටුවගයක්. මැරිච්ච එළුවගේ කටු අටකටු තිබුණ ඒක සෝදාගෙන පසුම්බියක දාගත්තා කතාවක් උපදවන්න. ධර්මපාල ගම බලාගෙන ගිහිල්ලා ඒ ප්‍රධාන ප්‍රභූ නිවසට යනකොට දුරදීම කෙනෙක් ආවා ඉස්සරහට. ඇවිල්ලා ආචාර්ය කළා අතේ තියෙන කුඩයයි, එවාගෙම කෙන්ඩියයි, හැරමිටියයි මේව බාරගත්තා. තා කෙනෙක් පාදෝනා පැන්නෙලවා කිව්වා. තා කෙනෙක් වාඩි වෙන්න ආසනයක් හදලා පැනෙව්වා. තවත් කෙනෙක් පවන් අත්තක් අරගෙන මෙතුමාට පවන් සැලුවා. තවත් කෙනෙක් බීමට පිරිසුදු පැන් ගෙනත් පිළිගැන්නුවා. මේ ඔක්කොම කවුරුත් විධාන කරන්නේ නැතුව හැමදෙනාම සිය කැමැත්තෙන් සිදු කළ උපස්ථාන. මේ උපස්ථාන ගැන එතුමා පුදුම සතුටටපත් වුණා. මේම උපස්ථාන සමහර ගම්වල සමහර නිවෙස්වල සිදු වෙන්නේ නැති නිසා. මේ සියලු උපස්ථාන පිළි අරගෙන අර ධර්මපාල කුමාරයාගේ පියතුමා මෞතමිය පවුලේ සියලු දෙනා සමීපයට කැඳවගත්තා. කැඳවාගෙන සාකච්ඡා කළා. මම මේ අසවල් දසාපාමොක් ආචාර්යවරයා. මේ ගෙදර පුතාවන ධර්මපාල කුමාරයා ඉගෙන ගන්නේ මගේ ආයතනේ. මේ ධර්මපාල කුමාරයා හරියම සුවිනීතයි, සුවචයි කීකරුයි. එයාගේ බොහොම බුද්ධිමන්තයි. ධාර්ම ශක්තියෙන් එහා සමාන කෙනෙක් මගේ ශිෂ්‍ය පන්ති වල කිසි කෙනෙක් නැහැ. එවාගෙම එකවරක් කියන දේ නැවත කියන්න අවශ්‍ය නැහැ. බොහෝම දක්ෂ ලෙස හැම දෙයක්ම ක්ෂණිකව ඉගෙන ගන්නවා. හැබැයි දරුවා හදිසි අන්තරා වුණා. ඒ දරුවා අන්තරා වීමේ පණිවිඩය වෙන කෙනෙක් අතේ නොකිය මා පැමිණි. ඒ දරුවා කෙරේ මගේ තිබුණු බලවත් ගෞරවය හා ප්‍රසාදය නිසා ඔබ සෑම දෙනාට ඒ ගැන විස්තර පහදා දෙන්නටයි. එතකොට මේ පියතුමා hina වෙන්න පටන් ගත්තා. මේ ගුරුවරයා හැවා දරුවා නැති වුණා කියනකොට hina වෙන පිය කෙනෙක් ඉන්නවද? ඔව්. කවදාකවත් පිය කෙනෙක් hina වෙන්නේ නැහැ දරුවා නැති වුණා කිව්වම. මගේ දරුවා නෙමෙයි වෙන දරුවෙක් නැති වෙන්න ඇති කිව්වා. එතකොට අර පසුම්බියේ දාගෙන හිටියේ කටු පෙන්නවා මෙන්න දරසායෙන් ගත්ත භස්මාවශේෂ කියලා. අත්කොල සංගාල ගෙදර ඔක්කොම hina වුණා. ඕක එළුවෙකුගේ නැත්තම් සුනකයෙකුගේ මිනිස්සෙකුගේ නෙමෙයි. මගේ දරුවා කවදාකවත්ම අකාල මරණයකට යන්නේ නැහැ කියලා අවංකවම ප්‍රකාශ කළා. ඒ වෙලාවේ මේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ ආසනෙන් නැගිට්ටා. නැගිටලා බොහොම ගෞරවයෙන් ආචාර්ය කරලා ප්‍රශ්නයක් ඇහුවා. කිං තේවතං තේකින් පන බ්‍රහ්මචරියං කිස්සසු චින්නස්ස අයං විපාකෝ උච්චාමි තං බ්‍රාහ්මන ඒත මත්තං කස්මානුතුම් හං දහරානමියරේ. බ්‍රාහ්මණ තුමනි,
මගේ මේ කාරණේට පිළිතුරු දෙන්න මේ කවර ශීලයක් නිසාද කවර බ්‍රහ්මචර්යාවක් නිසාද කවර වෘත්තියක් නිසාද තමුන්හන්සේලාගේ පෙළපෙතේ දරුවෝ අකල් මරණයට නොයන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී මේ ධනෝපාල පියතුමා කියපු ප්‍රවෘත්ති අතර පළවෙනි ගාථාව තමයි මාතෘකා කෙලේ. ධම්මං චරාමන මුසාබනම පාපානි කම්මානි විවජ්ජයාම අනරියං පරිවංජේමු සම්බං තස්මාහියම් හං ධාරානමීරේ. පින්වත් දිසාපාමෝ කාචාරිතුමනි, අපි සීලුම දෙනා දස කුසල ධර්මයේ හැසිරෙනවා. කවදාකවත් බොරුවක් කියන්නේ නැහැ. කවදාකවත් අපාගාමී අකුසලයක් කරන්නේ නැහැ. අනාර්යයි කියන අවඩක් අපේ කවුරුත් කරන්නේ නැහැ. මේ නිසා අපේ දරුවන්ට අකල් මරණයක් වන්නේ නැහැ, දීර්ඝායුෂ ලැබෙනවා. තුනෝම ධම්මං අසතං සතං ච නචාපි ධම්මං අසතං රෝචයාම හිත්වාං අසන්තේන ජහාම සන්තේ තස්මාහියම් හං ධාරානමීරේ. පින්වත් ආචාර්යයන් වහන්සේ අපි බණ අහනවා. කර්ම ක්‍රියාවාදී ඒකනේ සම්‍යක් දෘෂ්ටික උතුමන්ගේ බණත් අහනවා. මිසදුතු අයගේ බණත් අහන්න ලැබුණොත් අහනවා. නමුත් මේ මිසදුතු අයගේ බණ අහලා ඒ ඇත්ත එක්ක අපි විරුද්ධ වාද විවාද වලට යන්නේ නැහැ. ඒ ඇත්තන්ගේ බණ ඇසූ පමණින් අපි හිතින් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සම්‍යක් දෘෂ්ටික කර්ම ක්‍රියාවාදී උතුමන්ගේ බණ අහලා අපි ඒ අනුව අපේ ගුණ ධර්මතාව දියුණු කරගන්නවා. මේ නිසා අපේ පෙළපෙතේ ආයත දීර්ඝායුෂ ලැබී තියෙනවා. කුබ්බේ වේදානා සුමනා භවම දදම් පිචේ අත්මනා භවම දත්තා පිචේනානුතප්පාම පච්චා තස්මාහි අම්හං දහරානමීරේ. පින්වත් ආචාර්යයන් වහන්සේ අපි දන් දෙනවා. දන් දෙන්න ඉස්සර වෙලා අපි හිත පහදවා ගන්නවා. අපි ධාර්මික උපයාස අපයා ගන්න මේ දාන වස්තුව මෙතුමානන්ද දිව්‍ය ඖෂධයක් වේවා, අමා ඖෂධයක් වේවා. මේ අපේ ආහාර පාන ආදී දේ පරිභෝග කරලා ආයුවන්‍ය සැප බල ඥාණයෙන් වැඩෙත්වා. එවාගේ මේ පරිත්‍යාග කුසලය අපට සුගති සැපත් කෙලවර අමා මහ නිවන් සුවය පිණිසත් ඒකාන්තයෙන් හේතු වේවා කියලා අපි හිත පහදවා ගන්නවා පළමුවෙන්. දන් දෙන වෙලාවේ ඊටත් වඩා හිත පැහැදීමෙන් දන් දෙනවා. දන් දීලා අවසානයේ තවත් අපේ හිත වඩා පහදවා ගන්නවා. මේ අවස්ථා තුනේදීම තුන්සෙත පහදවාගෙන සෝමනස්ස සාගතෝම ඥාන සම්ප්‍රයුක්තෝම සිතින් දන් පින්කම් කරන නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. ඊළඟට ගාථා පේලීකින් නැවත කරුණු කිව්වා. ඊළඟට සඳහන් කරන්නේ අපේ නිවසට එනවා බොහෝම ආගන්තුක පැවිද්දෝ. දුගී මගේ අසරණයෝ එනවා. ඒ සීලම දෙනා අපි බොහෝම ආදරෙන් පිළිගන්නවා. දුගියෙක් මගේ අසරණයෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක්. සිල්වත් ගුණවත් උතුමෙක් ආවත් අපි හිතනවා මේ අපේ කල්යාණ මිත්‍රයෙක් කියලා. අපි පෙරගමන් කළ යත්තන් ආචාර කරනවා. ආචාර කරලා අපේ නිවසට පමුණවාගෙන සුදුසු පරිද්දෙන් ආසන පනවා වඩා හිඳවලා පවන් සලලා ඒ ඇත්තන් අවශ්‍ය මොනවද කෑම බීම ඇඳුම් පැළඳුම් බෙහෙත් පාවාං ආදී ඕන දේවල් අපි සියල්ලම සම්පාදනය කරලා ඒ ඇත්තන්ගේ හිත පුරවාගෙන අපට ආශිර්වාද පවත්වලා තමයි ඒ ඇතු පිටත් වෙන්නේ. මේ දේතේනේ සීලෝම ආගන්තුකයන් නිසසේ ආගන්තුක සත්කාර කරන නිසා අපේ පෙළපෙතේ දූ දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා කියලා පහදා දුන්නා. එවැගේම පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ පෙළපෙතේ සීලෝම ස්වාමී පක්ෂයේ ස්වදාන සන්තෝෂයේ කියන ගුණේ පුරනවා. ඒ කියන්නේ තමන් විවාහපත් වෙලා ඉන්න බිරිඳ හැද කිසිදාක පරදාර සේවනයකට යන්නේ නැහැ. හිතකින්වත් එසේ කරන්නේ නැහැ. ඊතා පිරිසුදු අපේ පිරිස ස්වාමී පක්ෂයේ ඔය ස්වදාන සන්තෝෂයේ කියන උසස් ගුණේ පුරනවා. ඒ වගේම අපේ නිවෙස්වල ස්වාමී දිලිත්‍රුවරු කියන්නේ භාර්යාවරු පතිවෘතා ගුණ ඊටාම හොඳින් ආරක්ෂා කරනවා.
තමන්ගේ ස්වාමි පුත්‍රයා හැර කවමදාකවත්ම පර පුරුෂයෙකු ගැන හිතන්නේවත් නැහැ. ඒ තරමට පිරිසුදු හිතින් ප්‍රතිඋත්ථා ගුණය ආරක්ෂා කරන අපේ නිවෙස්වල භාර්යාවරු. මේ දෙපාර්ශ්වයේම ගුණවත් බැවින් ඒ දරුවන් ඒ අත්ංගේ දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා. කවදාකවත් අඩු ආයසින් මේ පරිලෝ යන්නේ නැහැ. ඊළඟ ගාථාවෙන් කියා සිටිය ආචාර්යයන් වහන්සේ අපි සීලුම දෙනා පංචශීලයේ මනමින් ආරක්ෂා කරනවා. කාමදාකවත් අපි ප්‍රාණඝාත කරන්නේ නැහැ. අදත්තාදානියක් නැහැ. මිච්ඡාචාරයක් නැහැ. සුරාපානයක් නැහැ. එවැගේ මුසාවාදයක් කියන්නේ නැහැ. මේ කියන පංචශීලයේ මනමින් අපේ ජීවිතේ දෙවෙනි කොට ආරක්ෂා කරනවා. ඒ නිසා අපේ දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා කියලා සඳහන් කරන්නේ. එවැගේම පින්වත් ආචාර්යයන් වහන්සේ අපේ දෙමව්පියෝ, අපේ සහෝදර සහෝදරියෝ, අපේ දූ දරුවෝ, පවුල්වල සීලුම දෙනා පරලොව අදාගෙන පස්පවෙන් වැළකී, දස කුසලෙන් වැළකී, දස කුසල ධර්මයට අනුවම පවතිනවා. ඒ නිසා අපේ පෙළපෙතේ දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා. එසේම ආචාර්යයන් වහන්සේ අපේ නිවස්වල වැඩ කරන දසේ දස් කම්කරු සේවක සේවිකාවෝ පවා පස්පවෙන් වැළකී, දස කුසලෙන් වැළකී, මෙලොව පරලොව යහපත පිණිස දස කුසල ධර්මයට අනුවම පවතිනවා. ඒ නිසා අපේ පෙළපත් වල දරුවන්ට දීර්ඝායුෂ ලැබී තියෙනවා. මේ ප්‍රවෘත්ති ඔක්කොම කියලා අන්තිම ගාථා දෙකක් මෙහිම ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ඒසානි සංසෝ ධම්මේ සුචින්නේ නදුංගතින් ගච්ඡති ධම්මචාරී. ආචාර්යයන් වහන්සේ මේ පස්පවෙන් වැළකීමත්, දස අකුසලෙන් වැළකීමත්, දස කුසල ධර්මයට අනුව පැවතීමත් කියන කුසල ධර්මය, ඒ ධර්මයේ හැසිරෙන තැනැත්තාව යහකින් ආරක්ෂා කරගන්නවා. ඒ කුසල ධර්මයන් මනාව රැස් කර ගැනීමෙන් ලෞකික වූද ලෝකෝත්තර වූද අප්‍රමාණ සැප සම්පන්න ලැබෙනවා. ධර්මයේ හැසිරෙන තැනැත්තා කවදාකවත් දුගතියකට වැටෙන්නේ නැහැ. මේක ධර්මයේ හැසිරීමේ ආනිසංසයයි කියලා ඒ ගාථාවෙන් ප්‍රකාශ කළා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් ධම්මෝ සුචින්නෝ සුඛමාවහති ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරින් චත්තං මහන්තං වියවස්ස කාලේ ධම්මේන ගුත්තෝ මම ධම්මපාලෝ අඤ්ඤස්ස අට්ඨි නිසුකේ කුමාරෝති. ආචාර්යයන් වහන්සේ මේ දස කුසල ධර්මයේ හැසිරෙන තැනැත්තා ඒ ධර්මීම ආරක්ෂා වෙනවා. කොයි විදිහද කියනවා නම් ශක්තිමත් කුඩයක් දරාගෙන වැස්සේ යන කෙනෙකු වැස්සෙන් නොකෙමී ආරක්ෂා වෙනවා වගේ. මගේ පුත්‍ර ධර්මපාල කුමාරයා දස කුසල ධර්මයට අනුව ජීවත් වෙන දරුවෙක්. ඔය පෙන්වන ඇට කැබලි වෙන සතුගේ වෙන්න ඕනේ. මගේ දරුවා ඒකාන්තයෙන්ම ජීවත් වෙනවා කියලා මම පිළිගන්නවා කිව්වා. දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ මේ කතා කරද්දී සියල්ලම සටහන් කරගත්තා. සටහන් කරගෙන බොහෝම ස්තුති කළා. පින්වත් ධර්මපාල තුමනි, තමුන්වහන්සේගේ පෙළපෙතේ මේ වටිනා ගුණස්කන්ධ මම සියල්ලම සටහන් කරගත්තා. මම මගේ පවුලේ මේ ගුණධර්ම පුරුදු කරනවා. ඇත්තටම නැතුනේ තමුන්වහන්සේගේ ධර්මපාල කුමාරයා නෙමෙයි, මගේ ජේෂ්ඨ පුත්‍රයා. තමුන්වහන්සේගේ පුත්‍ර රත්නය යහතින් ඉන්නවා. මම මේ දරුවාට ගුරු මුෂ්ටියක්වත් ඉතුරු නොවේ නොකර උගන්වලා ආපසු එවනවා කියලා ඒ සීලවත් පිළිවෙත් පිළි අරගෙන ආගන්තුක සත්කාර පිළි අරගෙන ස්තුති කරලා තමන්ගේ අතවැසිය සමග ආපසු තමන්ගේ විද්‍යාපීඨයට ආවා. ඇයිලා ඒ ධර්මපාල කුමාරයාට විශේෂයෙන්ම ਸਰව ප්‍රකාරයෙන්ම ඉතුරුවක් නැතුව අධ්‍යාපනය දුන්නා. ඒ කාලේ ගුරු මුෂ්ටි තියාගන්නේ නැහැ. ඒ ශිෂ්‍ය දරුවන්ට තමන්ගේ දරුවන්ට වාගේ මනවින් කරුණා මෛත්‍රියෙන් සීල අධ්‍යාපනය දෙනවා. ඔය විදිහට ධර්මපාල කුමාරයාගේ අධ්‍යාපන කටයුතු නිමවා මහත් පෙරහැරින් තමන්ගේ ගමට පිටත් කර යැවුවා. ඉතින් මේ ධර්මපාල කුමාරයා ජීවිතාන්තය දක්වා මව්පියන් උපස්ථාන කරමින් දස කුසල ධර්මයට අනුව පාරමී පුරමින් කෙළවර සපිරිවරින් දෙව්ලොව උපන්.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා දුන්නා පිය රජුරවන්නේ මහරජතුමනි එදා ඒ ධර්මපාල නිවසේ සිටියේ ධර්මපාල පියතුමා තමුන් වහන්සේ ධර්මපාල කුමාරයා මමයි මගේ පිළිවෙල තමයි මේ බුදු පිරිස එදා සිටියේ දිසාපාමොක් ආචාර්යයන් වහන්සේ කවුරුත් නෙමෙයි මගේ මේ බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍ර ධම්සෙනවී සාරිපුත්‍ර ඊශ්වරයන් වහන්සේ එදා ඒ තිබුණු ධර්මපාල ගම අද නැහැ එදා ඒ තිබුණු මාලිගාවල් අද නැහැ එදා ඒ තිබුණු නගර රාජධානී අද වෙනස් වෙලා එදා හිටියේ දිසාපාමොක් ආචාර්යවරු ඒ විද්‍යාපීඨ මුකුත් අද නැහැ ඔක්කොම අනිත්‍යයට ගියා නේද මේ වාගේ සීල සංස්කාර ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් නිතර පෙළි පවත්නා බැවින් දුක්ඛයි කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්තයි පිළිකුල් වන බැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ සීල සංස්කාර දුක්ඛ සත්‍යයි ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි ඒ දෙකම නැති අසංකත ධාතු නිර්වාණය නිරෝධ සත්‍යයි නිවන අවබෝධ කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර මඟ ඵල පිළිවෙලින් සියලු කෙලෙසුන් ජයගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා කියලා ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පහදා දෙමින් ධර්ම දේශනේ සමාප්ත කළා. ඒ දේශනාව පවත්වාගෙන යද්දී පිය රජුගේ හිතේ සමාධිය වැඩිලා විපස්සනා ඥාන වැඩිලා දෙසොම් කෙළවරදී එතුමා අනාගාමී මාර්ගඵලයෙන් අමා මහ නිවන සාක්ෂාත් කළා. එයින් අවුරුදු 4ක් ගිය තැන අපේ සරුවඥන් වහන්සේ බුදුබාටපත් වෙලා අවුරුදු 5ක් වෙන කාලයේදී පිය රජුගේ ගිලන් වුණා. ඔය ගිලන් ස්ථානයේ අගසව් දෙනම සංඝ සරුවඥන් වහන්සේ වැඩියා. වෙලා ගිලන් අඳේම ඉන්න පිය රජුන්ට විශේෂ ධර්ම දේශනාවක් පැවැත්වුවා. දෙසුම් කෙළවරදී පිය රජු ගිලන් අඳේම සව් කෙලස්නසා අරිහත්ත්වයටපත් වුණා. දින 7ක් අවශ්‍ය තිබුණ නිසා පැවිදුනේ නැහැ. ඒ දින 7 තුලදීම ඇඳේදීම සමාපatti සෝයෙන් වැඩ ඉඳලා ආයු කෙළවර අනුපාදිතේස පරිනිර්වාණයෙන් අමා මහ නිවන් පුර වැඩියා. මේ කල්ප ලක්ෂ ගානක් තිස්සේ බුදු වෙන උත්තම යෝගයේ පිය තනතුර දවන්න පැමිණියා වූ මහා පුණ්‍යවන්තයෝගේ කෙටි චරිත කතාවක්. සැබවින්ම එදා මහා බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබෙන දවසේදීම මේ පිය රජු බලවත් ප්‍රසාදයට පත් වෙලා තමයි දරුවාගේ දෙපා දෙක අල්ලගෙන නල්ලකට තියාගෙන වන්දනා කෙලේ. දෙවෙනි වාරට පස්වෙනි මාසයේදී දඹගස් හැවනේදී සමවත් සෝයෙන් වැඩ ඉන්නවා දැකලා දෙවෙනි වරටත් වැන්දේ ඔය ලෝතුරා බුදු වෙන බව ස්ථීර වස්තු දැකගෙනයි. මේ බුදු වීමෙන් අවුරුද්දක් වෙන අවස්ථාවේ සිය නිවසට වැඩම කරවාගෙන මේ විදිහේ මහා පින්කම් කරගන්න වාග්යවන්ත දුණා. අන්තිමේදී ඒ ජීවිතයේදීම නැවත පුනර්භවයක් නොවන අසංකත ධාතු සංඛ්‍යාත අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. මේ සඳහන් වෙනවා දස කුසල ධර්මයි කියලා ධර්ම සම්භාරයක්. ප්‍රාණඝාතයෙන් වැළකීම දස අකුසලයන්ගෙන් වැළකීම එක එක්තරා අකුසල කර්මයකින් වැළකීමයි. ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් අභියදීන දස කුසල කර්මයන්ගෙන් පළමුවන්නයි. එවැගේම අදින්නාදානෙන් වැළකීම අකුසලෙන් වැළකීම දස අකුසලෙන් වැළකීමයි. එවැගේම පරිත්‍යාගශීලී වීම දස කුසල ධර්මයට අනුව පැවතීමයි. මේ එකක් ගානේ දස අකුසල් සහ දස කුසල් තේරුම් ගත යුතු වෙනවා. ඔයින් තුනක්ම කයින් සිදුවෙන අකුසල් හා කයින් සිදුවෙන කුසල ධර්මයක්. හතරක්ම වචනෙන් සිදුවෙන අකුසල් සහ වචනෙන් සිදුවෙන කුසල ධර්ම. තුනක්ම සිතින් සිදුවෙන අකුසල් සහ සිතුම් කරන කුසල ධර්ම. මේ කොම මහා බෝධිසත්වයන් වහන්සේලා පුරුදු කරගෙන ආපු ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම 10ක්. ඉතින් මේ දස කුසල ධර්මයන්ට අනුව පැවතීම නිසා තමයි එදා ඒ ධර්මපාල ගම ඒ තරම් වාසනාවන්ත ජීවිත ගත කරලා තියෙන්නේ. ඉතින් මේත භාගයේ අපේ සිංහල රටේ සිංහල රාජ්‍ය කාලයේදී මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ බුදු සසුනේ පිහිටෙව කාලයේදී අවුරුදු ගණනාවක් අවුරුදු 1300ක් පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවත් ওই තත්ත්වයෙන් පැවතුණා.
ඒ කාලයේ 100% බෞද්ධයන්ගේ රජධානයක් වුණා ශ්‍රී ලංකාද්වීප ධරණී තලය. ඒ කාලයේදී බොහෝ ආර්යයන් වහන්සේලා ශ්‍රී ලංකාවේ පහළ වුණා. උදේවරුේ වී වේලන මව්වරුන්ට වී පැදුරු වේලා ගන්න බෑ කියන අහසේ ආර්යයන් වහන්සේලාගේ සංචාරය නිසා ඉරාවුව ආවරණය වෙනවා. ඒ තරමට ආර්යයන් වහන්සේලාගෙන් ශ්‍රී ලංකා පිරි ඉතිරි පැවතුණා. නිහි බෞද්ධෝද නිතිපන්සීල ලක්ෂණ පොහොයාට සීලකෙන පස්පවෙන් දස අකුසලෙන් වැළකුණ දස කුසල ධර්මයට අනුව පවතින පිරිසක්ව ජීවත් වුණා. ඒ විදිහට අවුරුදු 16කට වැඩි කලක් ශ්‍රී ලංකාව බුදුසසුන බැබළුණා. තින් කාලයගේ රැමින් තමයි හැම දෙයකම වෙනස් වීම ස්වභාවයක් වන බැවින් අද කාලයේ තත්ත්වය ඊට වඩා ආත්පසින් වෙනස්ව පවතින්නේ. එසේ නමුත් බෞද්ධයන් වශයෙන් නැනවත් අය තම තමාගේ ජීවිතය ධර්ම ජීවිත බාට පමනවාගෙන ජීවත් වීම බුදුසසුනෙන් ලබන්න තියෙන උසස් මාර්ගයක් බව අපි තේරුම් ගත යුතුව තියෙනවා. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලය මේ උදාන කුසල සම්භාරය අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට සිංහල ජාතියට සිංහල රාජ්‍යයට මේ ප්‍රදේශයට මේ මෞපිය දූ දරු ඥාති මිත්‍ර හැමදෙනාටම සීල ආකාරයෙන් සමදාම දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා ක්‍යාමයිතෙන් පින් පමුණුමු. හිතවත්තුද මදහත්තුද අහිතවත්තුද සියලු සත්‍යයන්වත් මේ ගම් වාසීන්ට අවත ගම් නගර ලංකාව දමදිවුතල මේ සක්වල සීලු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයන්ට මේ පින ලැබේවා. සියලු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මාර්ග ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු.